තෙරුවන් සරණයි ශ්‍රද්ධාශීලී කාරුණික පින්නතුනි අද මේ පින්නතුන් සමග සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ පින සහ පව කුසලයේ සහ අකුසලයේ කියන කාරණා දෙක එකක්ද නැත්නම් දෙකක්ද කියලා බොහෝ වෙලාවල් වලට අපේ ශ්‍රාවක පිරිස් තර්ක කරනවා මේ දෙක එක පිරිසක් එකක් වශයෙන් උත් යම් පිරිසක් දෙකක් වශයෙන් උත් පවතිනයි කියන එක. අපි මේ පිළිබඳව ධර්මයේ විස්තර වෙන ආකාරයට කුමක්ද මේ කුසලයේ අකුසලයේ කුමක්ද පිනපව මේ දෙක පවතින්නේ කෙසේද කියන එක ගැන තමයි මේ අවස්ථාවේදී අපි මේ විග්‍රහ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. දැන් අපි කුසලය සහ අකුසලය කියන කාරණා දෙක ඉස්සෙල්ලාම අවබෝධ කරගන්න උත්සාහ කරනවා. පින්නතුනි කුසලය කියලා කියන්නේ අකුසලය කියලා කියන්නේ කර්මයක විපාක. කර්ම විපාක තමයි කුසල් අකුසල් වශයෙන් දෙපැත්තකට බෙදලා පෙන්නන්නේ. ඒකට කුසල් වශයෙන් කරන කර්මවල විපාකයේ කුසලයේ වශයෙන් අකුසල් වශයෙන් පෙන්ලා දීලා තියෙන ආකාරයට ඒ කරන කර්මවල විපාක අකුසල් වශයෙන් පෙන්නනවා. දැන් දහමේ පෙන්වන ආකාරයට අපිට අකුසලයේ පෙන්වන්නේ ලෝභ, දේශ, මෝහ කියන අකුසල මූලයන් නිසා තමයි අකුසලය කියන එක හටගන්නේ කියන එකත්. එතකොට අලෝභ, අද්වේෂ, අමෝහ කියනා වූ කුසල කර්ම නිසා තමයි කුසලය කියන එක පවතින්නේ කියන එක තමයි ධර්මයේ සඳහන් වෙන්නේ. එහෙමනම් අලෝභ, අද්වේෂ, අමෝහ කියනා වූ කුසලයන්ගේ කර්ම ඒ කර්මයන් හේතු කරගෙන තමයි අලෝභ, අද්වේෂ, අමෝහ කියනා වූ කුසල විපාක බවට පත් වෙන්නේ. එතකොට කුසල කර්මවල විපාකේ තමයි කුසලයේ කියලා හඳුන්වන්නේ. අකුසල කර්මවල විපාකේ තමයි අකුසලයේ කියලා හඳුන්වන්නේ. ඒ කුසල කර්මවල විපාක වශයෙන් අලෝභ, අද්වේෂ, අමෝහ කියන ආකාරයට ධර්මයේ පෙන්වලා තිබුණාට ඒ කුසලය අවස්ථා හතරකට ධර්ම තුලින් පෙන්වනවා. අවස්ථා හතරකට කුසල අවස්ථා හතරක්. කියන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ කියන එක ලෝකෝත්තර වශයෙන් කුසල් විපාක වශයෙන් පෙන්වනවා. ඊළඟට ධාන කර්ම කරන ධාන කර්මවල කුසලයේ රූපී ධාන වශයෙන් අරූපී ධාන කර්මවල කුසලයේ අරූපී ධාන කුසල් වශයෙන් ඊළඟට කාම භූමියන්හි කරන කුසල් කාමාවචර කුසල් විපාක වශයෙන් ආකාර හතරකට අපිට ධර්ම තුළ පෙන්වනවා. ඒ ආකාර හතරම ඒ විපාක දෙන ස්ථාන හතරකුත් ධර්මයේ සඳහන් වෙනවා. දැන් ලෝකෝත්තර භූමිය කියලා තියෙන ලෝකෝත්තර කුසල් වල භූමියට කියනවා අපරියාපන්න භූමිය කියලා. ඒ අපරියාපන්න භූමිය තුළ තමයි ලෝකෝත්තර කුසල් විපාකයටපත් වෙන ස්ථානය කියන පෙන්වන්නේ. ඊළඟට අරූප භූමිය. අරූප භූමිය කියලා බ්‍රහ්ම ලෝකවල වෙනම අරූප භූමි කියලා භූමි කොටසක් පෙන්නනවා. ඒක අරූප ධානවල විපාකය ලැබෙන ස්ථාන. ඊළඟට රූප භූමි කියලා පෙන්නනවා. ඒ රූප ධානවල විපාක ලැබෙන ස්ථාන වලට කියනවා රූප භූමි නැත්නම් රූප ලෝක කියලා. ඊළඟට
කාමාවචර කුසල් කියලා තියෙන ඒ කුසලයේ විපාක කාම භූමි කියලා පෙන්නනවා. සුගති කියලා කියන්නේ අපි ඒ සුගති භව 6කින් පෙන්නනවා. මනුෂ්‍ය භවයත් කුසල් විපාක දෙන භවයක් තමයි. මනුෂ්‍ය භවයත් කුසල් විපාක දෙන ස්ථානයක් තමයි. දැන් එතකොට ඒ කුසල් වශයෙන් අපි තේරුම් ගන්නවා නම් එහෙම ඒ කුසල් කර්ම වශයෙන් තේරුම් ගන්නවා නම් එහෙම දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද්දා වූ චතුරාර්ය සත්‍ය ධර්මයට අවබෝධ කරගෙන ඒ අවබෝධ කරගත්ත මාර්ගයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඒ ගමන් කරමින් ඒ විදර්ශනා වඩාගෙන යනකොට තමයි අපිට අලෝභය, අද්වේෂය, අමෝහය කියන ඒවා කුසල් විපාකේ අපිට ලැබෙන්නේ. දහමේ සඳහන් වෙන විදිහට දැන් ලෝභ, දේශ, මෝහ කියන ඒවා කෙලෙස් වශයෙන්ුත් අලෝභ, අද්වේෂ, අමෝහ කියනා වූ කුසලේ නික්ලෙස් වශයෙන්ුත් තමයි අපිට දහම තුල පෙන්වන්නේ. දැන් ඒ අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල් මාර්ගය ලබා ගත්තොත් ඒ පිරිසුදු නික්ලෙස් භාවයක් තුල තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු පිරිසුදු නිවන පවතින ස්ථානය ලබා ගන්න හැකි වෙන්නේ. ඊළඟට තවත් කොටසක් භාවනා කිරීම ආදීදී ලබා ගන්නා ධානය. ඒ ධානය කියන භාවනා කිරීම වලදී ලබා ගන්නා ධානය රූප ධානය සහ අරූප ධානය වශයෙන් කොටස් දෙකකට බෙදලා තමයි ඒ අරූප ධානය උපදවාගත් අය මරණින් පසු උප්පත්තිය ලබන ස්ථාන තමයි අරූප ලෝක වශයෙන් හඳුන්වන ඒ විපාකයේ ලැබෙන ස්ථානය. එතකොට අනිත් ධාන වශයෙන් වඩන අය රූප ධාන කියන රූප ධාන ලබාගත් අය ඒ රූප ධානයන් තුල සිටියේදී මරණයටපත් වුණොත් එimhe ඒගොල්ලන්ට විපාකයේ ලැබෙන ස්ථානය ඒ කර්මවල විපාක ලැබෙන ස්ථානය තමයි රූප භවය, රූප ලෝක කියලා කියන්නේ. එතකොට දැන් අපි අපේ ලෝකයේ කාම ලෝකයට න්‍යාය තියලා තියෙන්නේ. ලෝකය තුන් ආකාරයට ලෝකෙ බෙදලා තියෙනවනේ. මේ සසර ගමන කරන ලෝක තුන් ආකාරයට බෙදගෙන. ඒ කියන්නේ කාම ලෝකය, රූප ලෝකය, අරූප ලෝකය කියලා තුන් ආකාරයට බෙදලා තියෙනවා. එතකොට නිර්වාණය කියන එක ඒවට වෙනස් පැත්තකින් බුදුරජාණන් වහන්සේ කෙනෙක් ධර්මයේ දේශනා කරලා ලෝකයෙන් ඈතර වෙන්නා වූ මාර්ගයක් නිසා ඒක ලෝකෝත්තර භූමි වශයෙන් ඒක වෙනම පෙන්වන්නේ. සාමාන්‍ය අපිට පෙන්වන්නේ තුන් ලෝකය කියලා මේ ලෝකය. එතකොට තුන් ලෝකේ කාම භවය කියන එකට අයිති තමයි අපේ මනුස්ස භවයත්. එතකොට මේ මනුස්ස භවය තුල කරන ලද්දා වූ කුසල් වලට කරන කුසල ක්‍රියාවලට ඒවට කියනවා කාමාවචර කුසල් කියලා. ඒ කුසල ක්‍රියාවලට විපාක වශයෙන් ලැබෙන තැන තමයි ඒ සුගතිය, දිව්‍ය ලෝක 6. මනුස්ස ලෝකයේත් ඒකට අයත් මනුස්ස ලෝකයේත් එක්කලා තුන 7ක් එනවා. දැන් මෙන්න මේ ආකාරයට තමයි කුසලයේ කියන එක කර්ම විපාකය ලැබෙන ස්ථාන වශයෙන් පෙන්ලා තියෙන්නේ. ඒ ස්ථානවල ඒ කර්මයන්ට අනුව ආයුෂයත් එකිනෙකට වෙනස් වෙනවා. මේ විපාක ලෝකවල. ඊළඟට අකුසලය කියන තැනදී අපිට අකුසලයට අයත් කර්ම සිද්ධ කරනකොට ඒ ලෝභ වශයෙන්, දේශ වශයෙන්, මෝහ වශයෙන් කර්ම සිද්ධ කරනකොට ඒ අකුසල කර්ම වලට විපාක වශයෙන් භූමි 4ක් පෙන්ලා තියෙනවා. තිරිසන්, പ്രേත, අසුර, නිර කියලා සතර අගතිය නැත්නම් සතර අපාය කියලා ස්ථාන 4ක් පෙන්ලා තියෙනවා. එතකොට ඒ ස්ථාන 4 ඒ
ලෝභ දේශ මොහ කියනා වූ අකුසල කර්මයන්ගේ එක එක අවස්ථාවන්ට අනුව, ඒ කියන්නේ එක එක මට්ටම් වලට අනුව තමයි භවවල දුගතිවල උපත ලබන්නේ. දැන් අපි ඒකට නිදසුනක් වශයෙන් ගත්තොත් අනන්තාරිය පාප කර්මයක් කියන එක දන්නවනේ. අනන්තාරිය පාප කර්ම මව මැරීම, පියා මැරීම, බුදුන්ගේ ලේසලීම, රහතුන් මැරීම, ඒ සංඝ වේදී ඒ වාසේ තියෙන ඒ කුසලයක් අකුසලයක්කට විපාකයක් වශයෙන් අනිවාර්යයෙන්ම අපායට යනවා. මේ අපායෙත් තියෙන එක එක නිර්වීම වශයෙන් පවතින. එතන තියෙන නීචම තැනට අවීචය කියන එකට තමයි ඒ අකුසල විපාකයේ පිණිස උප්පත්ති ලබන්නේ. එතකොට ඒ වගේ එක එක කුසල් වල තියෙන අඩු වැඩිකම් අනුව ඒ ස්ථානවල කර්මය විසින් තමයි ඒ ස්ථානවල උප්පත්තිය ඇති කරන්නේ, ප්‍රතිසන්දිය ඇති කරන්නේ. එහෙමනම් අකුසලයේ කියන එකේදී අපිට මේ අකුසල් වලට මේ කියලිලා ස්ථාන පෙන්ලා නැහැ. අපිට පෙන්ලා තියෙන එකම ස්ථානයේ පෙන්ලා තියෙන්නේ අපිට අවිච්‍ය වශයෙන් පෙන්ලා තියෙන අනන්තරිය පාප කර්ම වලට. අනිකුත් අකුසල් වලට සතරාගතියේ ඒ අකුසලයන්ට අයත් වූ ස්ථාන වශයෙන් එක එක අවස්ථාවලදී പ്രേත ලෝභකම් කරපු අයට പ്രേත ලෝකවල ආදී වශයෙන් අපිට ධර්මයේ සඳහන් වෙනවා. අපි ඒක තේරුම් ගත යුත්තේ මේ අකුසලයට අනිවාර්යයෙන්ම සතරාගතිය තමයි විපාක වශයෙන් ලැබෙන්නේ කියන එක. එතකොට අපි තේරුම් ගත යුත්තේ මේ මනුස්ස ලෝකයේ කියන එකේදී, ඒ කියන්නේ මේ මනුස්ස භවයේ තුල අකුසලයේ සහ කුසලයේ කියන එක දෙකම විපාකයේ වශයෙන් පත් වෙන ස්ථානයක් තමයි මනුස්ස ලෝකය කියන එක. දැන් මනුස්ස ලෝකයේ තුල ඉඳලා කරන කර්ම වලට විපාක වශයෙන් තමයි කුසල් භව සහ අකුසල් භව කියන දෙකටම විපාක වශයෙන් යන්නේ. ඒ වුණාට මනුස්ස ලෝකයේ කියන එකත් කුසලයේ සහ අකුසලයේ කියන දෙකම විපාක වශයෙන් පවතින තැනක් තමයි ඒක විශේෂයි. දැන් දිව්‍ය ලෝකයක අකුසල් විපාක ලැබෙන්නේ නැහැ. බ්‍රහ්ම ලෝකවල අකුසල් විපාක ලැබෙන්නේ නැහැනේ. ලෝකෝත්තර වල කොහොමත් නැහැ. එතකොට සතර අපායේ කුසල් විපාක නැහැ. එතකොට සතර අපායේ තියෙන්නේ අකුසල් විපාකමයි. එතකොට මනුස්ස ලෝකයේ තුල තමයි කුසල් වශයෙන් අපිට කුසල් සහ අකුසල් වශයෙන් දෙකේම විපාක මනුස්ස ලෝකයේ තුල ලැබෙන්නේ. දැන් මෙන්න මේ ආකාරයට, ඒ කියන්නේ සාමාන්‍ය පැහැදිලි කිරීමක් වශයෙන් තේරුම් ගන්න කුසල් සහ අකුසල් කියන්නේ මොනවද? ඒ වාගේ ස්වභාවයන්ට අනුව තමයි මෙන්න මේ භව යම් විපාක භව පවතින්නේ කියන එක. දැන් අපි ඊළඟට තේරුම් ගත යුතු දෙයක් තමයි පින්පව් කියන්නේ කියන. දැන් පින්පව් කියන එක අපිට මේ ධාමි දන්දලා තියෙන්නේ පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර කියලා. තව අනෙන්ජාභි සංකාර කියලා දෙකුත් තියෙනවා. ඒ සංකාර කියලා කියනකොට කියන්නේ කර්මනේ. කර්ම තමයි සංකාර කියලා කියන ක්‍රියා කියන එකත් ඉතින් සංකාර කියන එකට ගන්න. එතකොට ඒ සංකාර කියලා ලැබෙනකොට ඒ පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනෙන්ජාභි සංකාර කියලා කියනකොට දැන් අනෙන්ජාභි සංකාර කියන එකේදී අපි ට අවබෝධ කරගන්න ඕනේ ඒ අනෙන්ජාභි සංකාර කියන ඒවට විපාක වශයෙන් තමයි ධාන කියන ඒවල් ලැබෙන්නේ අනෙන්ජාවි සංකාර කියන එක තැනදී. එතකොට ඒ අනෙන්ජාවි සංකාර කියන ඒවට ලෝකෝත්තර කුසල් කියලත් මේ ධම්මසංගණේදී සඳහන් වෙනවා. ඒවට
අපි ඔය ගැන ඇයි එහෙම කියන්නේ කියන එක ගැනත් අපි පස්සේ විස්තර කරනවා. එතකොට අනෙන්ජාපි සංකාර කියන එක මෙහෙදි කරනකොට ඒකේ විපාක වශයෙන් මතුවට විපාක වශයෙන් ලැබෙන දෙයක්නේ. දැන් පුඤ්ඤාපි සංකාර අපුඤ්ඤාපි සංකාර කියන එක වර්තමානයේදී මනුස්ස ලෝකයේ තුල මනුස්සයන්ට විපාක වශයෙන් පවතින දෙයක්. දැන් කුසල යක විපාකයක් වශයෙන් මනුස්ස කුසලයකට අයිති සුගතියට අයත් ලෝකයක් වුණාට කුසල් විපාක වශයෙන් උත් මනුස්සයෙක් කියන්නේ ප්‍රතිසන්දිය ලැබවට මනුස්සයෙක් වශයෙන් ඒ මනුස්සයා කියන කෙනා තුළ කුසල් විපාක වශයෙන් අපිට පුඤ්ඤාපි සංකාරය කියන එකත් අකුසල් විපාක වශයෙන් අපුඤ්ඤාපි සංකාරය කියන එකත් මේ මනුස්ස ලෝකයේ තුල තමයි පවතින්නේ. දැන් මොකද දැන් අපි සැප විඳිනවානේ. දැන් යම් කොටසක් තියෙනවා මේ ජීවිතය කියන මනුස්ස ජීවිතයේදී සැප විඳිනයි කියන එක ලැබෙන්නේ ඇස කන නාසය දිව කය මනස කියන ඉන්ද්‍රිය හයකින් තමයි මනුස්සයාගේ ශරීරය කියන එක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ නිර්මාණය වෙලා තියෙන ඉන්ද්‍රිය හයට සැප වශයෙන් විපාක ලැබෙන මේ ලෝකෙ තුල සැප වශයෙන් විපාක ලැබෙනවට තමයි ඒ සැප වශයෙන් විඳීම තමයි පුඤ්ඤාපි සංකාර කියන්නේ. දැන් මෙතෙන්දී අපි තේරුම් ගන්න ඕනේ මේ මනුස්ස ලෝකයේ තුල මේ වේදනාව කියන එක තමයි සැප වේදනාව කියන එක සැප සහ දුක් කියන දෙපැත්තකට බෙදෙනවා. සැප සහ දුක කියන එක දෙපැත්තට බෙදෙනවා වේදනාව කියන එක. ඒතකොට මේ වේදනාව කියන එක විඳිනවයි කියන එක. ඒ වේදනාව කියන එක තමයි ඉන්ද්‍රියන් සැප වශයෙන් ගන්න වේදනාව තමයි පුඤ්ඤාපි සංකාර කියලා කියන්නේ. දැන් ඒක තමයි කුසලයේ විපාකයක්. ඒ කියන්නේ කුසල් වලට විපාකයක් වශයෙන් තමයි දැන් අපි කියනවා ඒගොල්ලන්ට පෝසත් තැන්වල ඉපදිලා තියෙනවා. එතකොට ඒගොල්ලන්ට සැප සම්පත් තියෙනවා. ඒ කියන්නේ ඇහැ කන නාසය දිව කය මනස කියන ඒ ඉන්ද්‍රිය හයම නිරන්තරයෙන්ම සතුටෙන් ගත කරන්න පුළුවන් ආකාරයට තමයි ඒගොල්ලන්ගේ ජීවිත පවතින්නේ. ඒක තමයි ඒගොල්ලන්ගේ ධනවත්කම කියන්නේ. එතකොට ඒගොල්ලන්ට පෝසත්කම කියන්නේ ඒකයි. ඒ ආකාරයට තමයි ඒගොල්ලෝ හැම දෙයක්ම ඒව සැපසහිතව ජීවත් වෙනවා. ඒගොල්ලන්ට ඒ කර්මයේ විපාක වශයෙන්. ඒවට තමයි ඒවා විඳීම තමයි පුඤ්ඤාපි සංකාර කියන්නේ. දැන් අපි හැම අවස්ථාවකදීම කය කියන එකට ලැබෙනා වූ සැපය දැන් පෝසත් කෙනෙක් නම් කාමරයක ඉන්නකොට එයා කන්ඩිෂන් දාගෙන වාහනේ යනකොට එයා කන්ඩිෂන් දාගෙන එහෙම නැත්නම් ඒගොල්ලෝ සීතල පරිසරවල වලට ගිහිල්ලා සැප විඳිනවා. හොඳම ආහාර පාන ගන්නවා. ඒකට දිව රසය දෙනවා. හොඳට සුවඳ විලවුන් ආහිත කරගෙන ඒ වගේ සැප විඳිනවා. එතකොට ශබ්ද කියන ඒවා සද්දයෙන් රූපයෙන් ඒ දෙකම ඊටාම හොඳ වූ හැට ප්‍රියමනාප කනට ප්‍රියමනාප වූ ශබ්ද හැට ප්‍රියමනාප රූප ආදී දේවල් නිරන්තරයෙන්ම ඒගොල්ලෝ පරිහරණය කරගෙන ජීවත් වෙනවා. ඒ ඉන්ද්‍රිය සතරෙන් තියෙන එක තමයි ඒක සැප විඳිනවනේ. ඒකට ඒක තමයි පුඤ්ඤාපි සංකාරය කියලා කිව්වේ. එතකොට අපුඤ්ඤාපි සංකාර කියලා කිව්වේ. අපුඤ්ඤාපි සංකාර කියලා කියන්නේ ඒක පිනට ලැබිච්ච දේ. දැන් මේ පවට කියන්නේ ඒ අකුසලේ නිසා තමයි අපුඤ්ඤාපි සංකාර කියන එක දැන් මේ ලෝකෙ තුල විඳින්නේ. ඇයි අපුඤ්ඤාපි සංකාර කියලා ඉල්ලා විඳින්නේ? දැන් කෙනෙක්ගේ ජීවිතේම දුප්පත් තැන්වල ඉපදිනවා. එතකොට ඒ දුප්පත් තැන්වල ඉපදුනාන් පස්සේ ආහාර කියන ඇහ කන නාසය දිව කය කියනවා පිනවන්න බෑ. මොකද ආහාර ටික නෑ. එතකොට ඒ අඳින්න පළඳින්න නෑ. එතකොට ඒවා මහා දුක් සහගත විදියට තමයි ලැබෙන්නේ. තාමත් අඩු වශයෙන් රස තියෙන දේවල්. එතකොට ඒ දේවල් නිසා යාළඟේ ජීවිතේ වේදනාව කියන එක දුක් පැත්තට හැරලා තියෙන්නේ. එතකොට සමහර අය ලෙඩ රෝග ජීවිත කාලයේම ලෙඩ රෝග හැදිලිලා ඒ ලෙඩ රෝග වලින් දුක් විඳිනවා. සමහර අය ඉපදෙනකොට අංග විකල වෙලා. ඒ කියන්නේ ඇස් කන් ආදී දේවල් නාසයෙන් ගන්න ඉන්ද්‍රියයන්ගෙන් ගන්න ශබ්දය පෙනීම වගේ දේවල් වල අඩුපාඩුකම්. එතකොට ඒවා නිසා දුක් විඳිනවා. නේද? එතකොට ඒ ආකාරවලට ඒගොල්ලන්ගේ ජීවිතයේ
දුකෙන් ගත කරන ජීවිතය. එතකොට සමහර අයගේ ජීවිතය ටික කාලයක් යනකොට හිරගෙවල් වල ආදී වශයෙන් තැන් වල ඒ ආදී වශයෙන් විඳින්නා වූ දුක තමයි අපුඤ්ඤාභි සංකාර කියලා තියෙන්නේ. දැන් තේරුම් ගන්න ඕන අපුඤ්ඤාභි සංකාර පුඤ්ඤාභි සංකාර කියන එක මෙලවදීම ලැබෙන වේදනාව දුක් සහ සැප වශයෙන්. ඒ දෙක තමයි පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර කියලා අපිට හඳුන්වලා දීලා තියෙන්නේ. දැන් අපිට මෙතනදී කුසලයේ අකුසලයේ කියන එකත් පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර කියන දේවලුත් ඔක්කොම එකම බලනකොට කර්ම විපාක තමයි. ඒවා ඔක්කොම කර්ම විපාක. හැබැයි මේවා වෙන් වශයෙන් තමයි මේ කර්ම විපාක වල ස්වභාවයන් වෙන් වශයෙන් තමයි පවතින්නේ. වෙන් වශයෙන් තමයි විපාකයන් පවතින්නේ. ඉතින් එතකොට මේ පවතිනා වූ භූමිත් වෙන් වශයෙන් පවතිනවා. දැන් අපිට දැන් කෙනෙකුට දැන් මෙහෙම කෙනෙකුට තර්ක කරන්න සමහර වෙලාවට පුළුවන් කියන කමක් තියෙනවා මෙහෙම ඇත්තටම මොකද්ද දැන් මේ කර්ම කියන ඒවා දැන් පුඤ්ඤාභි සංකාර සහ පුඤ්ඤාභි සංකාර කියන කර්ම වලට මේ විපාකයන්ට කරන කර්ම දැන් මනුස්ස ලෝකේ ඉන්නකොටනේ දැන් කුසල් අකුසල් කරන්නේ. එතකොට ඒ කුසල් අකුසල් කරන ඒවට දැන් පෙන්ලා තියෙන්නේ දැන් ඒ භවය. එතකොට දැන් මේ භවයේ තුලදී අපිට විපාක වශයෙන් ලැබෙනා කුසලයට අකුසලයට විපාක වශයෙන් ලැබෙනා වූ එක අතර නැවතත් මනුස්ස භවයක් කියන එක අපිට ලැබෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් මනුස්ස භවය කියන එක ඊටාම දුර්ලභ දෙයක්. ඒ කියන්නේ සුලභ දෙයක් නම් තිරිසන් භවයක්, പ്രേත භවයක් ඒවා ඊටාම සුලභ විදියට ලැබෙනවායි කියලා. දැන් අන්නකොට අපි හේතුව ඉස්සල්ලා අපි තේරුම් ගන්න ඕනේ. එහෙම කියන්නේ හේතුව මොකක්ද කියලා. දැන් පින්වතුනි මේ මනුස්ස ලෝකේ කියන එක තුල බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නනවා මේ මනුස්ස ලෝකය සුගතියට අයත් වුණත් මේක සුගතියට අය දුක්ඛ ලෝකයක් කියලා. මේකේ පවතින්නේ මේ මනුස්ස ලෝකයේ තුල ඒ සත්‍ය කියන ගත්ත සත්‍යය තුළ පවතින දුක කියලා ඉල්ලා. ඒ දුක කියලා පවතින දැන් විඳින්නේ සැපයක් වුණත් ඒ අතීතයේ කරන ලද්දා වූ කර්ම වලට විපාක වශයෙන් සැපේ කියන එක කෙනාට වෙන වශයෙන් ලැබුණත් මේ මනුස්ස භවය කියන එකයිති දුකට. ඒකට හේතුව තමයි මේ මනුස්ස භවය තුළ තමයි ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක කියනා වූ මෙන්න මේ දුක් මේ ජීවිත කාලය තුළදීම මේ මනුස්ස රූපයට පවතිනවා. සාපේක්ෂව මනුස්ස රූපයට සාපේක්ෂව පවතිනවා. එතකොට ඒ හතර විතරක් නෙමෙයි. අනේ මනුස්සයන්ට අප්‍රියයන් හා එක්වීමේ දුක, ප්‍රියයන්ගෙන් වෙන්නීමේ දුක, කැමැති ආකාරයට පවත්වා ගැනීම නොහැකි වීමේ දුක, ඊළඟ පංච උපාදාන ස්කන්ධයේම දුක්ඛයි කියලා ඉල්ල දේශනා කරලා තියෙනවා. එතකොට මේ කාරණා 8ම මනුස්ස ලෝකයේ තුල මේ මනුස්සයන්ට තමයි පවතින්නේ. එතකොට මේ කාරණා 8 තුලම තියෙන දුක. ඒකක් තුලවත් සැපයක් කියන එක නැහැ, දුක තමයි මේ කාරණා 8 තුලින්ම පෙන්වන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් මෙන්න මේ මනුස්ස ලෝකයේ තුල තියෙනා මේ දුක්සහගත අපේ ජීවිතය, ඒ මුළු ජීවිතේම මේ දුක්ඛ කියන කාරණා තුලින් තමයි අපේ ජීවිතය අවසන් වෙන්නේ. ඒ කියන්නේ ජීවිතේ ජීවන කාල සීමාව තුළදී මේවා අපිට ලැබෙන දේවල් දුක්. මේවා නැති කරන්න බෑ කිසිම කෙනෙකුට. يعني කෙනෙක් සැප වින්දත් ඒ ජීවිතේට මේ දේවල් අයිති. ඒ කියන්නේ සැපේ තියෙන බලයට මේ දේවල් ඉතා අඩු වශයෙන් ලැබුණත් කෙනෙකුට ඉපදීම මරණය කියන එක නතර කරන්න බෑ. එතකොට දි รา පත් වෙන එක වයසට යන කියන එක නතර කරන්න බෑ. කොච්චර මේ
සැප සම්පත් දින කෙනෙකුට ලෙඩක් හැදෙන්නේ නැහැ කියලා කියන්න බෑ. ඒව වෙනවා. ඒ අයට අප්‍රිය අය සමග එකට ඉන්නවයි කියන එකත් නැහැ කියන්නත් බෑ. එතකොට ප්‍රියයන්ගෙන් වෙන්නයි කියන එක එයාට නැති කරන්න බෑ. නෑ දැන් සහෝදරයෙකුට ඉන්න ඉඳලා මැරලා යනවා, වෙම්බෙලා යනවා. ඒ ආදි වශයෙන් ඒ දුක ඒවා තියෙනවා. ඒවා මේ ලෝකයේ තුල පොදු වශයෙන් පවතින දෙයක් තමයි මේ දුක කියන එක. එතකොට දැන් අපිට ඉපදෙන සෑම කෙනෙකුටම මේ භවයේ තුල පුඤ්ඤාභි සංකාර සහ අපුඤ්ඤාභි සංකාර කියන ඒවා වල තියෙන වේදනාව කියන එක අපිට විඳින්නේ අපේ ඉන්ද්‍රියන්ගෙන්. ඒ වේදනාව කියන එක අපිට ඉදිරිය ඉන්ද්‍රියන් තුල අපිට ඕන කෙනෙකුට මේ සැපය සහ ඒ කියන්නේ දුක සහ සැප කියන එක අපිට නිරන්තරයෙන්ම ලැබෙනවා. ඒ කියන්නේ ඒක දැනෙනවා. ඒ කියන්නේ දිවට මිහිරි රසය කියන එක අපිට ඕන කෙනෙකුට ඕන අකුසල් කරපු කෙනෙකුට හරි රසය කියන එක දන්නවනේ. එයාට ඒක නොලැබුණාට එයා ඒ රසය කියන එක දන්නවා. එයා ඒකට ගඳ සුවඳ කියන එක එයා ඉන්න පරිසරය තුළ එයාට අමිහිරි ගන්ධය තුළ ජීවත් වෙන්න උනත් එයාට සුවඳ කියන එක එයා දන්නවා. එතකොට ඒ වගේ ශබ්ද කියන ඒවත් රූප කියන ඒවත් ඒ ආකාරයමයි. එතකොට ඒ දැනීම කියන එක තුල ජීවත් වෙන අපි මේ ඉන්ද්‍රියන්ගෙන් ලබා ගන්නා මේ වේදනාව කියන එක අපිට දැන් කර්ම වලට විපාක වශයෙන් ලැබෙනා වේදනාව කියන එකම අපි හැම වෙලාවෙදිම බලන්නේ දැන් දුකටපත් වෙලා වේදනාව විඳින ඒ කර්ම විපාක විඳින කෙනා බලන්නේ මේ ඉන්ද්‍රියන්ට මොන ආකාරයෙන් හරි දුකෙන් මිදෙලිලා සැප කියන එක ලබන්න. ඒ වගේම ඒ සැපය කියන එක උපතින්ම කර්මයට විපාක වශයෙන්ම ලැබිලා තියෙන කෙනා එයා ඒ සැපේ කියන එක දිගටම පවත්වා ගන්න තමයි උත්සාහ කරන්නේ. එතකොට මේ ඒ සැප දුක කියන එක දෙකම ලබන්නා වූ මේ පුද්ගලයෝ අපි මේක හඳුන්වන පුද්ගලය කියලා. එතකොට ඒ කුසල් කර්ම අකුසල් කර්ම කරන ලද්ද පුද්ගලයෝ මේ දෙකම බැඳිලා තියෙන්නේ. එතකොට මේ දෙකම බැඳින්නා වූ මේ ශරීරය මේ රූපය ඒ සැප විඳින හා දුක් විඳින සියල්ලම ඒ දුක සහ වේදනාව විඳින්නේ මේ ශරීරය කියන රූපය ඇහැ කන නාසය දිව කය මනස කියලා එකට බැඳිලා හදලා තියෙන මේ රූපය මම කියලා එහෙම නැත්නම් මගේ කියලා මම මගේ කියන එක දැඩි බැඳීමකින් අල්ලගෙන ඉන්නවා. මේ දැඩි බැඳීමකින් මම මගේ මම කියලා සත්‍යය මගේ කියලා බාහිර තියෙන දේවල් කියන ආකාරයේ බැඳීමක් තියෙනවා. ඒ කියන්නේ ඒක අල්ලා ගැනීම. ඒ අල්ලාගෙන තියෙන මේ මම කියන ශරීරයේ තියෙන මම කියන තැන තියෙන ශරීරය ඒ අල්ලාගත්ත බැඳීම තමයි මේ ඒ බැඳීමෙන් අල්ලාගත්ත ශරීරය තමයි මේ සැප විඳින්නේ දුක් විඳින්නේ කියන එක තමයි හැම කෙනෙක්ගේම මනස තුළ පවතින්නේ. දැන් ඒ මනස තුළ පවතිනා ඒකට තමයි බුදුරජාණන්සේගේ මේක තමයි මේ සක්කාය දිට්ඨිය කියලා. ඒ කියන්නේ මේ සක්කාය දිට්ඨි සංයෝජනයක් මේක. එතකොට මේ සත්‍ය පුද්ගලයෙක් කියන කෙනෙක් තමයි මේ සැප විඳින්නේ දුක් විඳින්නේ කියන එක අල්ලගෙන තමයි ඉන්නේ. ඒක නිසා තමයි මම කියන හැමම මේ කෙනෙක්ම මම කියන බැඳීම අල්ලගෙන තියෙන්නේ. මම කියන එක මේ ශරීරයේ මම සත්‍ය පුද්ගලයෙක් වශයෙන් අල්ලගෙන තමයි ජීවත් වෙන්නේ. මෙන්න මේ සත්‍ය පුද්ගලයෙක් අල්ලගෙන ජීවත් වෙන එක මොකද්ද මේක? මේ සත්‍ය පුද්ගලයන් අල්ලගෙන කියන ජීවත් වෙන මේකට තමයි ලෝභය කියලා කියන්නේ. ලෝභය කියලා කියන්නේ මෙන්න මේ අල්ලා ගැනීම තමයි. දැන් අපි ලෝභකම කියන එක තනදිනේ දැන් අපිට දැන් රැස් කරනවා කියන්නේ දැන් අපි එකතු කර ගන්නවා කියන්නේ ධනය එතකොට මිල මුදල් ඉඩ කඩම් ගෙවල් දොරවල් ඒ කොහොම දේවල් රැස් කර ගන්නවා කියන්නේ ඒ රැස් කර ගන්නට හේතුව ලෝභකම කියන එකනේ. ඒ ලෝභය කියන එක තුළ තමයි මේ රැස් කිරීම කියන එක පවතින්නේ. එතකොට ඒ ලෝභය කියන රැස් කිරීම කියන එක පවත්තන දේවල්
මගේ කියලා තමයි ඒ රැස් කරන දේවල් අල්ලගන්නේ. ඒකට තමයි ලෝභය කියන්නේ. ඒ ලෝභයම තමයි මම කියන තැනත් අල්ලගෙන තියෙන්නේ. මම කියන ශරීරය තුල මම කියන ශරීරයත් තුළ මගේ ඇහැ මගේ කන මගේ අත මගේ කකුල ආදී වශයෙන් මේ සියලුම රූපේ කොටස් මම කියන කෙනා මගේ කියලා තියෙන දෙයක් අල්ලගෙන බැඳගෙන තමයි මේ හදාගෙන තියෙන්නේ මෙන්න මේ සත්පුද්ගල භාවය සක්කාය දිට්ඨිය කියන එක. ඉතින් මෙන්න මේ සක්කාය දිට්ඨිය කියන එකට මූලික හේතු වෙන්නේ ලෝභය. එතකොට මේ ලෝභය කියන එකෙන් අල්ලා ගන්නා වූ මේ රූපය මම කියන රූපයත් මගේ කියන සියලුම වට තියෙන අචේතනික සචේතනික සියලුම රූප කියන වෙන වස්තු කියන්නේ ඒ කියන්නේ අම්මලා තාත්තලා දූ දරුවෝ බිරිඳ ස්වාමියා එතකොට ගේ දොර ඉඩ කඩන් කියන ඒවා සිත සහිත දේවලු සිත නැතිව තියෙන දේවලු තමයි අපිට මේ ලෝකයේ තුල පවතින දේවල් තමයි මගේ කියලා අරගෙන තියෙන්නේ මම කියලා අරගෙන තියෙන්නේ මේ ශරීරයට. එතකොට ඒ මම කියලාත් මගේ කියලා අල්ලගෙන තියෙන හේතුව තියෙන්නේ අකුසලයේ මත අකුසලයේ තුල පවත්නා ලෝභය තමයි ඒක. අකුසලයේ කියන ලෝභය නිසා තමයි ඒ ලෝභය තමයි මම මගේ කියලා අල්ලගෙන ඉන්නේ. එතකොට ඒ ලෝභය අල්ලාගෙන ඉන්න දේවල් අපිට අහිමි වෙනකොට එහෙම නැත්නම් ඒවා වෙන අය සොරකම් කරනකොට එහෙම නැත්නම් වෙන අය ඒවට හිරිහැර කරනකොට කරදර කරනකොට ඒ හේතුව නිසා තමයි දේශය කියන එක හටගන්නේ. එතකොට ලෝභය දේශය කියලා හටගන්න මූලික හේතුව තමයි ලෝභ දේශ මොහ කියන එක හටගන්න මූලික හේතුව තමයි මූලික හේතුව නම් ඇත්තටම මෝහය. මෝහය කියන්නේ අවිද්‍යාවට. එතකොට මෝහය කියන එක නිසා තමයි අපි සත්‍ය පුද්ගලෙක් ඇති වෙන්න මූලික හේතුව. ඊට පස්සේ මෝහය නිසා හටගන්න සත්‍ය පුද්ගලයා කියලා අල්ලගෙන සත්‍ය පුද්ගලයා විසින් මම මගේ කියලා අල්ලගත්ත තැන තමයි ලෝභය කියන එක පවතින්නේ. ඊට පස්සේ ඒ මගේ කියලා අල්ලගන්න දේවල් වලට වෙන හානිය නිසා දේශය කියන එක හට ගන්නවා. එතකොට ලෝභ දේශ මොහ කියන එක ඔය ආකාරයට තමයි පවතින්නේ. ඉතින් ඔකට මූලික හේතුව වශයෙන් අපිට මේ ගන්න පුළුවන් වෙන්නේ මේ පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර වශයෙන් මෙතන පුඤ්ඤාභි සංකාරයම තමයි අපිට මෙතෙන්ට මේ හේතු වෙන්නේ. ඇයි අපි උප්පත්තිය ලබන තැනදී අතීතයේ කරන ලද කුසලයට හේතුවෙන් ඒ උප්පත්තිය ලබනකොට ඒ උප්පත්තිය ලැබෙලා ලැබෙනා වූ සැපනේ අපිට ලැබෙන්නේ. ඒ සැපයට තියෙන බැඳීම නිසා ඒ සැපයට තියෙන බැඳීම නිසා තමයි මේ ශරීරයේ රූපය කියනක මගේ කියලා එහෙම අල්ලගත්තේ. ඒ අල්ලාගත්තේ ඒ සැපයක් කියලා අල්ලාගත්ත දේ තන බුදුරජාණන් වහන්සේ පෙන්නේ එතන තියෙන දුක කියලා. ඇයි දුක කියලා පෙන්වන්නේ ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක. එතකොට අනිකුත් දුක් සියල්ලම මේ රූපේ තුල පවතිනවායි කියලා. එතකොට දුකට අයත් මේ මනුස්සයා ගැන දුකට අයත් දෙයක් කියලා. එතකොට මේ දුකට අයත් වූ මේ රූප 6කින් ඉන්ද්‍රිය 6කින් 6ක් එකතු කරලා තියෙනා මේ ශරීරය කය අල්ලා ගන්න තියෙනවා මේ ලෝභය නැති මෙන්න මේ කෙලෙස් විසින්. ඒ අල්ලාගෙන තියෙන නිසා තමයි බුදුරජාණන් මේ අල්ලගෙන තියෙන්නේ ලෝභ වශයෙන් හෝ දේශ වශයෙන් මෝහ වශයෙන් මේ අල්ලගෙන තියෙන මේ අකුසලයෙන් අල්ලගෙන තියෙන්නේ දුකක් අල්ලගෙන තියෙන්නේ. දැන් අපි මේක සැපයි කියලා හිතුවට මේකෙන් අපිට සැප ලැබෙනවනේ. ඒ පුඤ්ඤාභි සංකාර වලදී කරනාට සැප ලැබෙනවා. ඒවා කර්ම විපාක වශයෙන් ලැබෙනවා. ඒ ලැබෙන සැප වලට අපි තණ්හා කරගෙන ඒ සැපේම මම කියලා හිතේ තියාගෙන අල්ලගෙන හිටියට අපි අල්ලගෙන තියෙන දුක. එතකොට ටිකක් කල්පනා කරලා බලන්න මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ පැවසු ආකාරයට මේ දුක කියන එක අල්ලාගත්තා වූ රූපය අපි අවසානයේදී දි รา පත් වෙන්න ගිහිල්ලා ලෙඩ වෙලා අවසානයේදී මරණයටපත් වෙන අවස්ථාවේදී අපි මේ රූපය කියන එක මම මගේ කියලා අල්ලගෙන තියෙන්නේ රූපය දුකක්නේ අල්ලලා තියෙන්නේ. ඇයි මෙතන මේ භවය තුල පවතින්නෙම දුක කියන එක තමයි පවතින්නේ. එතකොට මේ ඒ දුක තමයි අපි මනසින් අල්ලගෙන තියෙන්නේ සැප වශයෙන්. ඒ කියන්නේ ශරීරයේ සැපයක් කියලා අල්ලගෙන තියෙන්නේ මේ දුක්ඛ ශරීරය. ඒක අර විඳින වේදනාවනේ සැපය කියලා ඉන්නලා තියෙන්නේ. වේදනාව තමයි දුක සහ සැප වශයෙන් වේදනාවයි පවතින්නේ. නමුත් ඒ වේදනාව කියන එක
තමාගේ ශරීරය තුළ පවත්නා වූ තමාට අයිති දෙයක් තමගේ ශරීරය තුළින් ලැබෙන දෙයක් කියලා වරදොල තේරුම් අරගත්තින්දා මේ දුකම සැපයක් වශයෙන් අල්ලගෙන අවසානයේදී මේ දුක අතාරින්න බැරි වෙනවා මරණයේදී. නේද? අපිට දුක කියන එක අතාරින්න බැරි වෙනවා කියන්නේ මම කියන එක අපිට අතාරින්න බැරිලා තියෙනවානේ. මම කියන එක අතාරින්න දැන් මරණ මොහොතේදී දකින්නේ අනේ මගේ ගෙවල් දොරවල්, මගේ දුව, මගේ පුතා, මගේ බිරිඳ, මගේ ස්වාමියා නේද? ඒ ආදී වශයෙන් මනස තුළ පවතින අවසානයේදී කතා කරන්නේ උඹලා මේම මම මරුණායින් පස්සේ උඹලා මේවට රණ්ඩු කරගන්න එපා හොඳින් ඉඳපල්ලා කියලා කියන්නේ ඒ දුකමනේ අල්ලගෙන තියෙන දුව පුතා කියලා නේද? එතකොට ඒ මරණයේදී ඒ දුක්ඛ ස්කන්ධයන් ටික අල්ලාගෙන අතාරින්න බැරි වෙච්ච එකේදී ප්‍රතිසන්දි වශයෙන් ඊළඟට මේ රූපය කියන එක මේ ලෝකයට අයත් මේක සතර මහා ධාතුනේ තියෙන්නේ. එතකොට මේ රූපය කියන එක මේ ලෝකෙ තුලදී අතෑරනකොට හැබැයි මනස තුලේ සත්ත්ව පුද්ගල වශයෙන් අල්ලාගෙන තියෙනා වූ ඒ අල්ලා ගැනීම අතෑරලා නැති නිසා දැන් ඒ දුකනේ එතන තියෙන්නේ ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක. එතකොට ඒවාට හේතුවත් ලෝභය, දේශය, මොහය කියන එකනේ. එතකොට ලෝභ, දේශ, මොහ වශයෙන් අල්ලාගත්තා වූ දුකම ඒවා අපි ඊළඟට ප්‍රතිසන්දි වශයෙන් අරන් යනවා. එතකොට ලෝභය, දේශය, මොහය කියන එකට අකුසලයක් නම් ඒ අකුසලට විපාක වශයෙන් අනිවාර්යයෙන්ම අපි ගිහිල්ලා උපත ලබන්නේ සතර අගතියෙන් එකක. ඒ කාලයේ තුලදී කරන ලද එක එක කර්ම වලට අනුව අපිට විපාක දෙන වෙනත් භවය එක එක ආකාර කොතන සතරාගතිය කියන එක දන්නේ නැහැ. නමුත් කොතනදී හරි අපි ගිහිල්ලා සතරාගතිය තමයි උප්පත්ති ලබන්න වෙන්නේ. ඇයි අපි මේ ලෝභ දේශ මොහ කියන වශයෙන් පවත්නා වූ මේ සැපේ කියන එක මම කියලා අල්ලගත්න තමයි අවසානයේදීත් යන්නේ. ඒක අතෑරලා ගියේ නෑනේ. ඒක අතෑරුණා නම් ලෝභය අතෑරුණා නම්, දේශය අතෑරුණා නම්, මෝහය අතෑරුණා නම් එහෙම එතකොට අලෝභය, අද්වේෂය, අමෝහය. එතකොට ඒ කුසලයේ වශයෙන් මේ ලෝකේ තවත් උප්පත්තියක් කරා යන්නේ. එවනම් එතනින් නිවන කරා යන්නේ. ඉතින් එතෙන්ට සාමාන්‍ය පුද්ගලයා කියන කෙනාගේ ජීවිතේ එතෙන්ට හැරලා නෑනේ. ඒක මොකද ඒක අවබෝධ කරගත්ත කෙනා තමයි ඉස්සල්ලාම සිද්ධ වෙන්නේ නිවන කියන තැනට යනවා නම් සිද්ධ වෙන්නේ ඉස්සල්ලාම සක්කාය දිට්ඨිය අතහැරින්නේ. ඒ කියන්නේ මම මගේ කියන එක සත්‍ය පුද්ගලයෙක් කියන දේ තමයි සක්කාය දිට්ඨිය කියන සංයෝජනය තමයි මුලින්ම අතහැරින්නේ. එතකොට ඒක ඒ කුසල් මාර්ගයේ ගමන් කරන කෙනාට ලැබෙන කෙනානේ. ඒ කුසල් මාර්ගයේ හැම කෙනෙක්ම ගමන් කරනවා සිදුවීමක් වෙන්නේ නැහැ. දැන් අපේ ජීවිතය තුළදී අපි බලන්න ඕනේ හැම කෙනෙක්ගේම ජීවිතේ බුදුදහම කියන එක අපි ආගමක් වශයෙන් අපි විශ්වාසයක් වශයෙන් ඒක ගැන හැදෑරුවත් අපි ඇත්තටම බුද්ධහම කියන එක අපි හදාරනවා නම් එහෙම අපි චතුරාර්ය සත්‍ය ධර්මය ඉස්සෙල්ලා අවබෝධ කරගන්න ඕනේ. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරනකොට තමයි අපිට මේ දුක කියන එක ගැන අපිට වැටහෙන්න පටන් ගන්න. දුක කියන එක නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ මුලටම තියෙන්නේ. එතකොට ඒ දුක කියන එක අපි අවබෝධ කරගත්තායින් පස්සේ දුකෙන් මිදෙන මාර්ගයට ප්‍රේෂ්ඨ වෙනකොට දුකෙන් මිදෙනවා කියන්නේ මෙන්න මේ ලෝභ දේශ මොහ කියන වශයෙන් අල්ලාගෙන තියෙන මේ රූපේ තමයි අපි අත්හරින්නේ මුලින්ම සක්කාය දිට්ඨිය කියන එක. එතකොට ඒක ලෝකයේ තුල පවතිනවද ඒක? නෑනේ. ලෝකයේ තුල හැම කෙනෙක්ම නිවන් දකින්න කියන එක හදන්නේ මේ රූපේ කියන එක රූපය කියන එක මම කියන එක අයින් කරගෙන නෙමෙයි. හැම කෙනෙක්ග මම මගේ කියන තැන ඉඳගෙන තමයි නිවන් දකින්න හදන්නේ. ඒක කවදාත් වෙන දෙයක් නෙවෙයිනේ. ඉතින් ඒක නිසා කොයිතරම් බෞද්ධය වුණත් බුදුදහම ගැන දැනගෙන හිටියත් කරත් බුදුදහම පිළිබඳ අවබෝධයක් නැහැ. දහමේ හිටියට අවබෝධයක් නැහැ. ඒක මතු පිටින් තමයි ඒක අල්ලගෙන ඉන්නේ. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හැම කෙනෙකුටම මහණනි මේ පුතග්ජන පුහුදුන් ලෝකයේ තුල ඉන්න මිනිස්සුන්ගේ ප්‍රමාණය මේ මහ පොළොවේ වැලි ගානටම ප්‍රමාණය මිනිස්සු හිටියනම් නැවත මිනිස්සු වශයෙන්වත් ඉපදෙන්නේ මගේ මේ නියපොත්තට ඇඟිලි නියපොත්තට ගත්ත පත්ති වැලි ටික විතරයි කියලා මේ නියපොත්තේ වැලි ටිකක් අරන් පෙන්වනවා නියසිලට උඩට. එතකොට මේක පොළොවට සාපේක්ෂව කොයිතරම් ප්‍රමාණයක්ද? ඒක හරිනේ. මොකද හැම කෙනෙක්ගේම
ජීවිතවල ඔක්කොම මරණින් මත්තේ දුගතියට හැරලා තියෙන හේතුව මෙතන තියෙනවානේ. ඇයි? මම මගේ කියන බැඳීම කියන එක අපි අත්හැරලා නැහැ. එතකොට මේ බැඳීම තුල තියෙන්නේ ලෝභය, දේශය, මෝහය කියන එක. ඒ ලෝභය, දේශය, මෝහය කියන එක අකුසලය. ඒ අකුසලයේ තුල ඉඳගෙන කරන කර්ම වලට විපාක වශයෙන් අපිව ගිහිල්ලා අනිවාර්යයෙන්ම දුගතික තමයි උප්පත්ති ලබන්නේ. එතකොට අපි දැන් කෙනෙකුට තර්ක කරන්න පුළුවන් ඇයි අපි කුසල් කරනවනේ කියලා. ඔව්. මතක තියාගන්න. අපි මේ ජීවිතයේ ඇතුළතදී අපි යම් ආකාරයකට කුසල කියන්නේ කාමාවචර කුසල් කියන්නේ ඒකයි. දැන් මේ කාමයන් තුල ඉඳගෙන තමයි කුසල් කරන්නේ. ඒ කියන්නේ ඇස කන නාසය දිව කය කියන එක ඒවා මගේ කියලා අල්ලගෙන ඒ තුල කරන කුසල් කොටසක් තියෙනවානේ. ඒ තුල තියාගෙන අපි කුසල් කරනවා. ඒවා ඒ ආකාරයෙන් පවත්වාගෙන දන් දෙනවා. එතකොට එක එක ලෙඩ රෝග වලට බෙහෙත් දෙනවා, උදව් උපකාර කරනවා, උපස්ථාන කරනවා. එතකොට දරුවන්ට අපි තියෙනවා දැන් අම්මා කෙනෙක් දරුවන්ට මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන ඒ අධ්‍යේශයට අයත් වූ ඒ කුසල ටික අම්මා ළඟ තියෙනවා. ඒ අම්මා කුසලයේ කරනවා. හැබැයි අම්මා ඒ කුසලයේ දරුවන්ට පෙන්නුවත් ඒ කුසලයේ අම්මා තුල අවංකව තිබුණත් අම්මා තුල අවිද්‍යාව කියන එක තියෙනවානේ. ඒ කියන්නේ අම්මා තුලත් මම මගේ කියන එකත් මගේ දරුවා කියන එකත් අල්ලගෙන තමයි ඒ තුල ඉඳගෙන තමයි ඒ කුසල් කරන්නේ. ඒක තමයි කාමාචර කුසල් කියලා කිව්වේ. එතකොට ඒ කුසල් වලට විපාක ලැබෙනවා. ඒ කුසලයේ කියන එක ඊටා මේ ප්‍රමාණය ඊටා ටිකයි ඒ කුසලයේ කියන එක කරන්නේ. ඇයි? මුළු ජීවිතේ මුළු දවස පුරාම ජීවිතේ පුරාමත් දවස පුරාමත් අපි ඇස කන නාසය දිව කය කියන එක මගේ වශයෙන් තමයි ඒවා පරිහරණය කරන්නේ. එතකොට ඒවා පරිහරණය කරන හැම අවස්ථාවකම ඒවා තුළ පවතින්නේ ලෝභය සහ මෝහය සහ දේශය කියන කාරණා ටික තමයි ඒ තුළ පවතින්නේ. එතකොට ඒ හැම කාරණයක්ම අකුසල්නේ. අකුසල වශයෙන් තමයි පවතින්නේ. දැන් ඒ අකුසලයේ තුල තමයි ඒ ලෝභය තුල තමයි අපි කරනා වූ යම් කිසි කුසලයක් කරනවා නම් කරලා තියෙන්නේ. එතකොට ඒ කුසල් වලට විපාක වශයෙන් තමයි සුගති වල විපාක තියෙන්නේ. ඒ කියන්නේ මිනිස්සු දන් දෙනවා. ඉතින් විශාල වශයෙන් දැන් සල්ලි තියෙන මිනිස්සු ලොකුවට දන් දෙනවා. ඒක කුසල් වශයෙන් ඒවට විපාක තියෙනවා. හැබැයි මතක තියාගන්න මේ හැම දෙයක්ම කුසල් විපාක වශයෙන් තුනට ලෝභ දේශ මොහ කියනා වූ ඒ මූලික වූ අකුසල ධර්මයන් තුල ඉඳලා තමයි අපි ඒවා කරලා තියෙන්නේ. එතකොට අපේ ජීවිතය කියන එක මුළු ජීවිත කාලයම පැවතිලා තියෙන්නේ මගේ ආත්මය වශයෙන් ගත්තා වූ මේ ලෝභ දේශ මොහ කියන තමා කියන තනත් බාහිර කියන දේවල් තියෙන දේවල් තුලත් පැවතුනේ මේ ලෝභ දේශ මොහ කියන එක. ඒ කියන්නේ අපි මේ දුක්ඛ ලෝකයක් වූ දුක්ඛ රූපය අපි අතෑරියේ නෑ. අපි ඒක අල්ලගෙන තින්නේ. ඒ දුක්ඛ දේ තමයි සැපක් වශයෙන් අල්ලගෙන තිබුණේ. ඉතින් ඒ දුක්ඛ දේ දුකක් මිසක් ඒක සැපක් නෙමෙයිනේ. ඒ දුකට විපාකයක් වශයෙන් අනිවාර්යයෙන්ම හැම කෙනෙකුට යන්න වෙනවා මේ සතර අගතියට. ඉතින් දැන් කෙනෙක් කියයි එතකොට අපි කර්ම වලට විපාක වශයෙන් කොහොමද එම්නම් නැවත මනුස්ස ලෝකෙ උපදින්නේ? කොහොමද මෙච්චර ප්‍රමාණයක් ලෝකයක ඉන්නවනේ මනුස්ස ලෝකෙක. මෙච්චර විශාල ප්‍රමාණයක්. එතකොට මනුස්ස ලෝකෙ ඉන්න කට්ටියම නෙවෙයිද මනුස්ස වෙලා උපදින්නේ. එතකොට දෙවියෝ වෙලා ඉන්නේ මනුස්ස ලෝකෙ ඉන්න කට්ටිය නෙවෙයිද කියලා. මෙහෙමයි. අපි ඒක ගැන එහෙම කෙනෙක් තර්කයක් ගෙනාවොත් අපි ඒක ගැන මේ ආකාරයට බලමු. මෙතන විග්‍රහ කරලා දෙන්නම් ඒක කොයි ආකාරයටද සිද්ධ වෙන්නේ කියලා. දැන් අපි මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ට සාපේක්ෂව අපිට පේන භවයක් වශයෙන් සතරාගතියේදී පේන තිරිසන් භවය විතරනේ. තිරිසන් භවයේ ඉන්නා වූ සත්‍යංගේ ප්‍රමාණය මනුස්ස ලෝකයට සාපේක්ෂව කොයිතරම්ද කියලා හිතන්නකෝ බලන්න. දැන් මනුස්සයන්ගේ ලෝකයේ තුල කෝටි 720ක් විතර ඉන්නේ. එතකොට ඒ කෝටි 720 ප්‍රමාණයට සාපේක්ෂව මනුස්ස ලෝකයේ තුල මේ තිරිසන් ලෝකයේ තුල කොයිතරම් පංචස්කන්ධ තියෙනවද? දැන් මනුස්සයා කියන තැනත් පංචස්කන්ධයන්නේ තියෙන්නේ. තිරිසනා කියන තැනත් පංචස්කන්ධයක් තියෙන්නේ. ඒ රූපේ කුඩාකම සහ විශාලකම අතර වෙනස්කම් තියෙන රූප. ඒ කර්මයන්ට විපාක වශයෙන්නේ ඒ තිරිසන් භවයේ කියන දුගතිය තුල ඉපදිලා තියෙන්නේ. එතකොට මේ විපාකයන්ට අනුව තමයි රූපේ තියෙන්නේ. එතකොට එවන් වූ රූප
අපිට කවදාකවත් මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙකුට ගණනයක් කරන්න පුළුවන් වේද? නිකන් කල්පනා කරලා බලන්න සත්ත්ව ලෝකයේ තුල ඝාතනය වෙන සත්තුන්ගේ ප්‍රමාණය දවසකට කෝටියකට වඩා ඝාතනය වෙනවනේ සත්තු. ආහාරය පිණිස මිනිස්යන්ගේ මාළුද මත්ද ගවයද කුළුද කියලා කොච්චර ඝාතනය වෙනවද? එතකොට සත්‍යයන් විසින්ම මරාගෙන කනවනේ තමන්ගේ ආහාරය පිණිස. එතන කොච්චර ඝාතනය වෙනවද? එතකොට සත්‍යයන්ගේ ස්වභාවික මරණයටපත් වෙන සත්‍යයන් එතන ඒ ප්‍රමාණය බලන්න කොච්චර සත්‍යයන් ඝාතනය වෙනවද දවසකට කියලා. මැරෙනවාද කියලා. එතකොට මේ මැරෙන සත්‍යයන්ගේ ප්‍රමාණවල වලට අනුව ඒ සත්‍යයන්ගේ අඩුවක් දකින්න පුළුවන්ද කියලා බලන්න. ඒ ඝාතනය කරන කොච්චර ඝාතනය කරත් හැමදාම මස් වලින් අඩුවක් නැහැ. ඒ සත්තුන් නැවත නැවතත් උපදිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ අකුසලයේ කියන මේ තිරිසන් භවයක් තුළ උපදින ඒ දුගතිය වෙන සත්‍ය නැවත නැවත ඒ භවය තුළ උපදින එක සුලභ කාරණයක් කියනවා. හැබැයි මිනිස්සෙක් වෙලා උපදින එක ඊටම දුර්ලභ කාරණයක් කියනවා. ඉතින් ඒකයි එතන හේතුව. දැන් මනුස්ස ලෝකයේ තුල ඉන්න මිනිස්සයන්ව දවසකට කෝටියක් ඝාතනය කරොත් අවුරුදු 2ක් යනකොට මේ කෝටි 720ක් කියන මිනිස්සය සම්පූර්ණයෙන්ම මේ මනුස්ස භවයේ හිඳිලා යනවා. ආයේ මිනිස්සෙක් ඉතුරු වෙන්නේ නැහැ. ඇයි මේ මිනිස්සයාගේ කියන්නේ නැවත නැවත උපදිනවා නම් එහෙම මිනිස්සයාගේ එහෙම හිගයක් තියෙන විදියක් නැහැ. හැබැයි මිනිස්සු කොයිතරම් ජීවිතේ ආරක්ෂා කරගන්න ලෙඩට බෙහෙත් අරගෙන ජීවිතේ තාමත් රකින්නවනේ. එතකොට තේරුම් ගත යුතුයි එනම් මේ මනුස්ස භවයේ තුල කරන කර්ම වලට විපාක වශයෙන් හරියට මේ ගඟක ඉඳලා වතුර ටික මුහුදට යනවා වගේ යන්නේ සතර අගතියටම. සතර අගතියෙන් තිරිසන් භවයේ එක අගතියක් විතරයි. තව අගති 3ක් තියෙනවා. ඒවට තමයි මිනිස්යන්ගේ ගමන හැරලා තියෙන්නේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නේ ලෝකේ මනුස්ස ලෝකේ තියෙන්නේ ධර්මයේ මනුස්ස ලෝකේ තියෙන දහම තියෙන්නේ පටිසෝතගාමී අනුසෝතගාමී. මම දේශනා කරන ධර්මයේ පටිසෝතගාමී කිව්වා. ඒ කියන්නේ භවයේ හැරලා තියෙන පැත්ත සතර අගතියට හැරලා තියෙන්නේ මේ ගඟ ඉහළ ඉඳලා පල්ලෙහාට යන ගමනක් විදියට. බුදුරජාණන් වහන්සේ අනිත් පැත්තට හැරෙවුවා කියන්නේ පටිසෝතගාමී කියන්නේ විරුද්ධ පැත්තට හැරෙවුවා කියන්නේ ඒ කියන්නේ එතනින් ගලවලා නිවන පැත්තට ගියොත් එහෙම මෙතනින් බේරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගත්ත කෙනාට. ඒ කියන්නේ මේ පල්ලෙහාට යන ගමන යා නතර කරලා දානවා. ඒ කියන්නේ සසරට යන ගමන තමයි පල්ලෙහාට යනවා කියලා පෙන්වන්නේ. එතකොට තේරුම් ගන්න ඕනේ දැන් මනුස්ස ලෝකෙන් කොහෙද මනුස්සයෝ පුඤ්ඤාවි සංකාර කියන කට්ටියත් අපුඤ්ඤාවි සංකාර කියන ඉල්ලයි කුසල අකුසල වලට බින්දිර විපාක වල කට්ටිය ඔක්කොම කර්ම සකස් කරන කොහටද යන්නේ කියන එක හොඳට තේරුම් ගන්න දැන්. කට්ටිය කොහොමද ජීවිතය හැදිලා තියෙන්නේ කියලා. එතකොට දැන් නැවත මනුස්ස භවයක දිව්‍ය භවයක උපදිනවයි කියන තැනට එන්න නම් හොඳට තේරුම් ගන්න මේ ජීවිත කාලය තුලම කරන්නා වූ ඒ කියන්නේ සනයක් පාසා මේ පංචස්කන්ධයන් ඉපදී පංචස්කන්ධයන්ට අනුව කරන අකුසල් ක්‍රියාවල වලට විපාක වශයෙන් සතර අගතිය වල ඉපදිලිලා ඒ අගතිය වලින් එකින් එක වගේ ඒ කරන කර්ම වලට විපාක වශයෙන් ඉපදිලිලා ඒවා විපාක වශයෙන් ගෙවලා ඉවර කරන්න දෙනවා. ඒ කියන්නේ ඒ කරන ලද කර්මයන් තුල තියෙන වූ අකුසලයන් ගෙවල ඉවර කරන්න වෙනවා විශාල කාලයක්. ඒ කාලය තුලදී තමයි ওই තිරිසන් භවවල නැවත නැවත උප්පත්ති ලබන්නේ. ඒ වගේ ඒ උප්පත්ති ලැබලිලා බලන්න ඒ කාලය කොයිතරම් ගෙවන්න වේද කියලා. නැවත නැවතත් තිරිසන් භවවල නැවත නැවත ඉපදිනකොට ඒක අඩුවක් නැති වෙනකොට කොච්චර කාලයක් තිරිසන් භවයකද කෙනේ සත්‍යයකට ඉන්න වෙනවද? ඒ පංචස්කන්ධයක් පවතිනවද? එතකොට ඒවා අනිත් අපිට නොපෙන්න භවවල කොච්චර කාලයක් ඉන්න වෙනවද? ඒ වගේ ගිහිල්ලා අවසානයේදී සතර අගතියල ගිහිල්ලා අපායවල ගිහිල්ලා ඒවැයි විඳලා මෙන්න මේ අකුසල තියෙන කර්ම ටික ෂේ වෙලා අඩු වෙලා අන්තිමට ඒ කාල සීමාවකදී අඩු වුණායින් පස්සේ තමයි ඔන්න නැවත මරණයක උප්පත්තියකදී නැවත මෙරි ඉපදින අවස්ථාවකදී ඔන්න සුගතියක උපදින්න තියෙන කුසල කර්මයක් ප්‍රතිසන්දියට එන්නේ. ඒ කුසල කර්මයක් ප්‍රතිසන්දියට අවස්ථාවේදී කර්මයේ කුසලයක් බවට පත් වුණොත් එහෙම අන්න එතනදී තමයි නැවතත් සුගතියකට ඒ කියන්නේ උප්පත්තිය ලබන්නේ. ඒ කියන්නේ මනුස්ස ලෝකයේ සුගතියක් නේ. ඒ කියන්නේ සුගතියක උප්පත්තිය ලබන්නේ කුසල කර්මයට විපාකයක් වශයෙන්. ඒව ඔක්කොම කාමාවචර කුසල් කියලා කිය එකයි. ඒතකොට ඒ කාමාවචර කුසල් තමයි ඒ නැවත උප්පත්තිය ලබන්නේ. එතනින් සමහර වෙලාවට දිව්‍ය ලෝකයක උප්පත්තිය ලබන්න තියෙන කුසලයක් ප්‍රතිසන්දිය වශයෙන් ආවොත් දිව්‍ය ලෝකයට උප්පත්තිය ලැබේ. එහෙම නැත්නම් මේ මනුස්ස ලෝකයක
උප්පත්තිය ලබන්න තියෙන කර්මයක් ප්‍රතිසන්දියට පැමිණුනොත් එහෙම මනුස්ස ලෝකෙට උප්පත්තිය ලැබේ. ඒ විදිහට තමයි මේ කර්මයට අනුව ඒක සිද්ධ නැසක් අපිට හිතන්න බෑ පුද්ගලයා වශයෙන් කෙනෙකුට මේ පුද්ගලයා කියන එක හදාගත්ත දෙයක් නේ. ඒක සංයෝජනයක් නේ. ඒක සංයෝජනය තුළ තමයි අපි සංයෝජනය නිසා තමයි අපි හිතන්නේ මේව අපි කියන්නේ අපි උපදිනවයි කියලා. අපි උපදීමක් නෙමෙයි. මෙතන තියෙන්නේ කර්ම සහ විපාක. ඒ කර්මයන්ට අනුව සුදුසු විදිහට කර්මයම තමයි විපාකත්වයට පමුණවන්නේ. ප්‍රතිසන්දියට පමුණවන්නේ. එතකොට මේ ප්‍රතිසන්දියට පමුණවන්නේ කොයි ආකාරයකටද කියලා අපිට කියන්න බෑ. නමුත් ඒක සිද්ධ වෙනවනේ. ඒක දිව්‍ය භවයක හරි නැවත මනුස්ස භවයේදී හරි සිද්ධ වෙනවා. ඉතින් මේ මනුස්ස භවයේදී සිද්ධ වුණායින් පස්සේ ඒ මනුස්ස භවයේ තුලදී ඒ කුසලයට ඒ ප්‍රතිසන්දිය මනුස්ස භවය තුනට එතනේ කර්මය ඒ කුසල ජත්තයට අනුව අඩු වැඩි වශයෙන් තමයි එතනේ උප්පත්තිය ලබන්නේ. එතකොට ඒවා තියෙනවා ඒවා ටිකක් හොඳට අවබෝධ කරගත්තොත් ඒවා තියෙනවා කුසලවල මේ කුසල් කර්ම කොයි ආකාරයකටද අදෙන්නේ කියන එක. ඒක ඉතින් මේ දහම හොඳට බලනකොට තේරෙයි. ඒවා මේ වෙලාවේදී නම් විස්තර ගන්න යන්නේ නැහැ. මොකද මේ කාලේ වැඩි නිසා. ඉතින් ඒක නිසා ඊළඟට මොකද වෙන්නේ? ඒ කුසල් වලට උපත්තිලා දැන් බුදුරජාණන් වහන්සේ කියනවා දැන් මනුස්ස ලෝකේ උපත්තිය නැවත ලැබුවායින් පස්සේ එතර කාලාන්තරයකට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේගේ උපමාවක් බලන්නකෝ දැන් මනුස්සෙක් උපදින එක වියසිතුරෙන් කනගස් බෑ අහස දෙස බලනවා වගේ කියලා උපමාවක් කියන්නේ. ඒ තරම් කාලෙකින් තමයි නැවත මනුස්සෙක් බවට පත් වෙන්නේ. හැබැයි එතෙන්දිත් බුදුරජාණන් වහන්සේ කියනවා ඒ මනුස්සයෙක් බවට පත් වෙලා උපත්තිය ලැබපු ඒ මනුස්සයා කියන එතන තියෙන ඒ පංචස්කන්ධයත් ඊළඟට හරියට කෙනෙක් තමුන්ගේ මහගෙදරට යන්න වගේ. කියන්නේ මහගෙදරින් අපි කොහේ හරි රස්සාවට ගියොත් වෙනත් තැනකට ගියොත් හැමදෙනාටම තාපව මහගෙදරට එන්නේ. ඒ වගේ නැවතත් සතර පායට තමයි යන්නේ මහගෙදර හොයාගෙන යනවා වගේ මේ මනුස්ස ලෝකයක ඉපදුනා. දිව්‍ය ලෝකයක ඉපදුනා. ඉතින් කල්පනා කරලා බලන්න මේක තමයි මේ අපි මේ සසරේ පවත්තන ආකාරය. ඉතින් මෙතනදී බුදුරජාණන් වහන්සේ අපිට මේ ලෝකයට ධර්ම දේශනා කරලිලා ධර්මයේ තුලින් තමයි මේ කුසලයේ අකුසලයේ කියන්නේ කවුද මොකද්ද මිනිස්සයා කියන්නේ කවුද සියල්ලම අපිට මේ ලෝකයේ තුල මේ තියෙන පවතින සත්‍ය අපිට පෙන්ලා දුන්නේ. ඉතින් ඒක නිසා අපි මොනවද මේ කරන්නේ කියන එක ගැන අපිම ටිකක් හිතලා බැලුවොත් අපිටම මේ ගැන පුදුම හිතේ. මොකද ලැජ්ජා නෙමෙයි පුදුම හිතේ කියන්නේ මේ මනුස්ස ජීවිතය කියන්නේ මොකද්ද කියලා. අපි පින මොකද්ද පව මොකද්ද කුසලයේ අකුසලයේ මොකද්ද කියලා ඒවට තර්ක කර මේ ලෝකය ගැන අපි රණ්ඩු වෙවි යුක්තිය අයුක්තිය කියා අපි එක දේවල් සම්බන්ධයෙන් අපි තර්ක විතර්ක කර ඉඳලා මැරලා ඉල්ල අවසානයේදී ඕගොල්ලෝම හිතා ගන්න කොතැනද යන්නේ කියලා. එතකොට ගිහිල්ලා මේක සසර කියන එකෙන් මිදෙන්න බෑයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඒකයි. එතකොට මිදෙන ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මෙන්න මේ ආකාරයට කටයුතු කරන්න මේ ආකාරයට කටයුතු කරොත් එහෙම මේ මිදෙන්න පුළුවන් කියලා. මේකට චතුරාර්ය සත්‍යම තමයි අවබෝධ කරගත්තේ උත්තේ කියලා. ඒක අමාරු දෙයක්ුත් නෙමෙයි. ඒක අවබෝධයක්. ඉතින් ඒක නිසා අපි කලියුත්තේ කුමක්ද කියන එක කෙනාටම මේ සාකච්ඡාවේදී තේරුම් යන්න ඕනේ. ඉතින් මේ ප්‍රශ්නයට පිළිතුරක් නම් මේ ප්‍රශ්නයට පිළිතුර පවතින්නේ මේක පින කියන එක සහ පව කියන එක මේ ලෝකයේදී විපාක දෙන අවස්ථා දෙකක් වශයෙන් තමයි තියෙන්නේ. කුසලයේ අකුසලයේ කියන එක වෙන් වශයෙන් විපාක දෙන ස්ථාන වශයෙන් තමයි පෙන්ලා තියෙන්නේ. භව වශයෙන් ස්ථාන වශයෙන් පෙන්ලා තියෙනවා. ඉතින් මේ මොහොතේදී මේ ධර්ම දේශනාව මෙතනින් අවසන් කරන්නට යන් සූදානම් වෙන්නේ. මේ ධර්ම දේශනාව තුලින් ඔබට ප්‍රාර්ථනා කරම චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගෙන සසර දුකින් අත් මිදෙන්නට මේ ධර්ම දේශනාවත් හේතු වේවා කියලා හැම දිනාටම තෙරුවන් සරණයි.